11 ශ්‍රේණිය ගණිතය අපි 10 වෙනි පාඩම කොටස් වෙළඳපොළ අපි සම්පූර්ණයෙන්ම සාකච්ඡා කළා. කොටස් වෙළඳපොළ යටතේ 10 එක අභ්‍යාසය සම්පූර්ණයෙන් ඉවර කරා. ප්‍රධාන වශයෙන් අපි කතා කෙරුවා සමාගමක් ආරම්භ කරන්නේ කොහොමද? ඊළඟට සමාගමක කොටස් වෙළඳපොළ යටතේ ලියාපදිංචි වෙලා ලයිස්තුගත සමාගමක් වෙන්නේ කොහොමද? කොටස් මිලදී ගන්න හැටි, කොටස් වලට ලාභාංශ ගෙවන පිළිවෙල, ඒ අනුව වාර්ෂිකව ලාභාංශ ලැබෙන හැටි, ඊළඟට තමා සතු කොටස් කිසියම් අවධියකදී අවස්ථාවකදී කොටස් වෙළඳපොළ හරහා විකුණන්නේ කොහොමද? ඒ විකුණද්දී අධිමිලට විකුණලා ප්‍රාග්ධන ලාභයක් ලබා ගන්නේ කොහොමද? සමහර අවස්ථාවල අවමිලට විකුණු විට ප්‍රාග්ධන අලාභයකට මුහුණ දෙන්නේ කොහොමද කියන මේ කරුණු ටික තමයි අපි කොටස් වෙළඳපොළ යටතේ සාකච්ඡාවට ගන්න. මේ ඔක්කොම සාකච්ඡා කරලා ඉවරයි. අපිට අද තියෙන ප්‍රධාන කාරණය තමයි ඒ කොටස් වෙළඳපොළ යටතේ අපි 10 දෙක අභ්‍යාස කරා. මම දැන් 10 දෙක අභ්‍යාසෙ 10 වෙනි ගාන හදලා අපි හෝම්වර්ක් වශයෙන් දුන්නු 10 දෙක අභ්‍යාසෙ 10 වෙනි ගාන ඊට පස්සේ මිශ්‍ර අභ්‍යාසයේ තියෙන ගණන් 4 මේ අය වෙත කරනවා. මම ආයෙත් මතක් කරනවා මේ ළමයිට සියලු දෙනාටම හෝම්වර්ක් වෙලාවට කාලට කරන්න. මොකද මේ දවස්වල පාසල් යන්නෙත් නැතුව, ගුරුවරු මුණ ගැහෙන්නෙත් නැතුව, ටියුෂන් පන්තිත් නැතුව, ඒවල් පලා කතාවේ හිටියොත් ලබන අවුරුද්ද මේ කාලෙකට දුක් වෙනවා, විභාග ප්‍රතිඵල ආපුවා. ජීවිතේ වන්දියක් ගවන්නා ඊට පස්සේ. ඒ නිසා හෝම්වර්ක් නිසි වෙලාවට කරන්න අවශ්‍යයි. දැන් මේ අභ්‍යාසවල හෝම්වර්ක් කිරීමේ නිසි වෙලාව පාදද එදා අපි පාඩම කරපු අවස්ථාවේ. දැන් පාඩම කරපු අවස්ථාවේ ඒ මොහොතේම හෝම්වර්ක් කිය නොකරපු කෙනෙක් අද මාත් එක්ක සම්බන්ධ වෙනවා නම් එයාට මම මතක් කරනවා දැනට මේකට සම්බන්ධ වෙන්න එපා. අර හෝම්වර්ක් ඒ කියන්නේ 10යි දෙක අභ්‍යාසයේ 10 වෙනි ගාන අවසාන ගාන එම පාඩමේ මිශ්‍ර අභ්‍යාසත් අවසන් කරලා ඉවර වෙලා මේ රෙකෝඩ් කරපු පාඩම බලන්න. හොඳයි. එහෙනම් අපි ඔන්න 10යි දෙක අභ්‍යාසයේ අවසාන ගාන හෙවත් 10 වෙනි ගාන. 10යි දෙක අභ්‍යාසය. ඒකේ අවසාන ගාන එහෙම නැත්නම් 10 වෙනි ගාන. වාර්ෂික ලාභාංශ කොටසකට රුපියල් 5ක් ගෙවන. අවුරුදු පතා කොටසකට රුපියල් 5ක් ගෙවන සමාගමක කොටස් 4000ක් තියෙන කෙනෙක්. දැන් මේ කොටස් 4000 සෑම කොටසකටම අවුරුද්ද අවසානයේ ලාභාංශ වශයෙන් සමාගම ගෙවනවා අයිතිකරු වෙත රුපියල් 5ක්. එහෙනම් රුපියල් 5ේව 4000ක් ලැබීමට හිමිකම් ගත්ත කෙනෙක්. හරි? හිමිව තිබූ ආයෝජකයෙකු එම කොටසක වෙළඳපොළ මිල රුපියල් 45 වූ අවස්ථාවේ. කොටසක් විකිණිය හැකි මිල රුපියල් 45ක් වෙච්ච අවස්ථාවේ. හරි? ඒවා විකුණා දැන්නේ. කොටස් විකිණීමෙන් ලද මුදල සම්පූර්ණයෙන් මෙයා ගාව අවුරුද්දක් හිටියනම් ලාභාංශ ආදායමකුත් තියෙනවා. කොහොමද? කොටස් 4000ට එක කොටසකට රුපියල් 5 ගන්න. ඒක නෙවෙයි මේ වියදම් කරන්නේ. කොටස් 4000 වෙළඳපොළ මිල 45 බැගින් විකුණා ලැබිච්ච තමන්ගේ මුදල සම්පූර්ණයෙන්ම වෙළඳපොළ මිල රුපියල් 25ක් වෙනත් සමාගමක කොටස් මිලදී ගත්තා. එම ආයෝජනය නිසා ඔහුගේ ආදායම මුලින් ලැබුව ආදායම තියෙනවනේ ඊට වඩා රුපියල් 8800කින් වැඩි. දෙවන සමාගමේ කොටසක් සඳහා ගෙවන වාර්ෂික ලාභාංශ. පළවෙනි සමාගමේ නම් කොටසට ගෙවන වාර්ෂික ලාභාංශ රුපියල් 5යි. දෙවන සමාගමේ කොටසක් වෙන්නේ. දැන් අපි මේ ගානට එන්නේ පළමු සමාගමෙන් ලද ලාභාංශ ආදායම හොයාගෙන. දෙවන සමාගමේ ලාභාංශ ආදායම ඊට වඩා රුපියල් 8800ක් වැඩි. හැබැයි අපි දෙවන සමාගමට යන්න කලින් පළමු සමාගමේ කොටස් විකුණන්න. කොහොමද විකුණන්නේ? වෙළඳපොළ මිල රුපියල් 45ක් වෙච්ච විදිහට. ඉන්පස්සේ ඒ ලැබෙන මුදල අරගෙන වෙළඳපොළ මිල රුපියල් 25ක් වෙච්ච සමාගම කොටස් මිලදී ගන්නවා.
ඒ මිලදී අරගෙන වර්ෂයක් යන විට එම සමාගමේ එක කොටසකට ගෙවන කිසියම් වූ ලාභාංශයකට එයාට ලාභාංශයක් ලැබෙනවා. ඒ ලාභය රුපියල් 8800කින් වැඩි වෙනවා පළමු සමාගමේ ලාභයට වඩා. එතනින් තමයි අපි සම්බන්ධතාවය මොකද්ද? පළමු සමාගමේ ආදායමට වඩා දෙවන සමාගමේ ආදායම 8800කින් වැඩි වේ කියන එක තමයි අපේ සමීකරණය. අපි හැමතිස්සෙම ගණිතය ඉගෙන ගන්නේ චින්තන ශක්තිය වැඩි දියුණුවෙන්. සිතීමේ හැකියාව, තර්කන හැකියාව වැඩි දියුණුව. ඒ නිසා අපි හැම විටම ගණන් හදන්නේ සමීකරණ ඥානෙ. ඒක තමයි අපේ නිර්දේශයේ විශාල පරාසයක් තියෙන සමීකරණ වල. right. එහෙනම් අපි දැන් ඔන්න එනවා පුතේ පහටද පළමු සමාගම. මොකද්ද මේ පළමු සමාගම? ඔව්. අපි මෙහෙම කියමු. ලාභාංශය කොටසකට රුපියල් 5ක් දෙවන සමාගම. ලාභාංශය කොටසකට රුපියල් 5ක් දෙවන සමාගම. මේකේ ලාභාංශ ආදායම ලියන්න ඕනේ කොටස් ගන්න එක දීලා තියෙනවා 4000. එහෙනම් 4000 වැඩි කරනවා කීයෙන්ද 5. එතකොට 0.0.0 5 වරක් 4 20. රුපියල් කීයද? 20000යි. ඔන්න මේක ඉතා වැදගත් එකක්. මීට වඩා 8800ක් වැඩියෙන් තමයි දෙවන සමාගමේ ලාභාංශ ලබන්නේ. ඔන්න පළමු සමාගමේ ලාභාංශ. එහෙනම් පළමු සමාගමේ කොටස් විකුණා ලද මුදල් දැන් පුතේ ලියන්න අවශ්‍ය නැහැ. කොටසක වෙළඳ පොළ බිල රුපියල් 25යි කියලා දීලා තියෙනවා. ලියන්න අවශ්‍ය නැහැ. පළමු සමාගමේ කොටසකට ලාභාංශ ගෙවන්නේ රුපියල් 5යි කියන එකක් දීලා තියෙනවා. කොටස් විකුණා ලද මුදල් කොටස් 4000ක් තියෙනවා. එකක් 25 බැගින් විකුණනවා. 0.3 කොහම දානවා. මේ තුන 4 වරක් 5 20යි. 4 වරක් 2 8යි 2යි 10යි. ඔන්න කොටස් විකුණා ලැබෙනවා මුදලක් රුපියල් කීයද? 100,000යි නැත්නම් ලක්ෂය. දැන් අපි යන්නේ කොතෙන්ද? ලාභාංශය කොටසකට රුපියල් X අපි දන්නේ දෙවන රුපියල් X දෙවන සමාගම. දැන් පළමු සමාගමේ අපේ කර්තව්‍ය ඉවරයි. ඇයි? ආදායම් ලබා ගත්තා 20000ක් විකුණලා සාප්පුවට වටන ලක්ෂයක්. විකුණුවෙන් පස්සේ ඒකට ආය අයිතිවාසිකම් නැහැ. දැන් මේ ලක්ෂය අරගෙන යනවා කොහොමද? වෙළඳ පොළ බිල රුපියල් 25ක් වූ වෙනත් සමාගම කොටස් ගන්න. එහෙනම් බලමු මේ දෙවන සමාගමේ මිලට ගත්ත කොටස් ගන්න හොයමු. මිලට ගත් කොටස් ගන්න 100,000ක් අරගෙන ගිහිල්ලා එකක් රුපියල් 25 බැගින් 25 වරක් 400යි 0.1 2යි 3යි. හරි. එතකොට 100,000ක් අරගෙන ගිහිල්ලා එකක් රුපියල් 25 ගානේ මෙතන අපි ගලද්දුවනේ. මේ බලන්න රුපියල් 45 ගානේ විකුණන්නේ මෙතන. එහෙනම් මේක 45 වෙනවා. එතකොට මෙතන පොඩි වෙනසක් වෙනවා. මේ 0.3යි 4 වරක් 5 20යි 4 වරක් 4 16යි 2යි 18යි 180,000යි. එහෙනම් දෙවෙනි සමාගම වෙත අරන් යන්නේ රුපියල් 180,000ක්. අපිට ඕන නම් තව පොඩි වාක්‍යයක් මෙතන ලියන්න පුළුවන්. මොකද්ද? මිලටගත් කොටස් ගන්නට වඩා අපිට තව කරන්න මොකද්ද? මේ දෙවන සමාගමේ ආයෝජනය කළ මුදල. ආයෝජනය කළ මුදල. අර පළවෙනි සමාගමේ කොටස් විකුණ ලැබිච්ච මේ මුදල තමයි ආයෝජනය කරන්නේ. කීයද? රුපියල් 180,000. එහෙම නිසා ඔන්න දැන් මිලටගත් කොටස් ගන්න. 180,000 අරගෙන ගිහිල්ලා කොටසක් 25 ගානේ ගන්න. බලන්න කීයක් එනවද කියලා බලන්න. දැන් 18ට නම් 25 ඒව නෑ. 180ට 25 25 50යි 50යි 25යි 75යි 75යි 25යි 100යි 100යි 25යි 120 අපිට 180ක් යනවා. 5යි
තව 25 ගියාම 150 තව 25 ගියාම 175යි. එහෙනම් යනවා අපි කීයද? 7ක්. 175යි 5ක් ඉතුරුයි 50ට 25ේම දෙක. මේ බිංදු දෙක ඉතුරු. අන්න එහෙනම් මිලට ගත්ත කොටස් ගන්න කීයයිද? කොටස් 7200ක් ගන්න. පළවෙනි සමාගමේ කොටස් 4000 විකුණුවා. එකක් 45 ගන්න. එවිට අතට ආව 180,000. දෙවන සමාගමේ එකක් 25 ගානේ ගන්නවා මේ 180,000 වැය කරනවා. එවිට ලැබෙනවා කීයද? 7200ක් කොටස්. ඇයි මේ එහෙම වෙන්නේ? ඇත්තනේ 45ට විකුණලා ගන්න එකක් 25 ගානේ. හැම කොටසකින්ම 25ක වැඩියක් තියෙනවනේ. ඒකත් එක්කලා වැඩි කොටස් ගානක් ගන්න පුළුවන්. එම නිසා ලාභාංශ ආදායම කොහෙද මේ දෙවෙනි සමාගමේ එක කොටසක් x ගෙවනවා නම් කොටස් 7200ට 7200යි x ලැබෙනවා. 7200 වැඩි x ලැබෙනවා. හරි. කොටසකට ගෙවන්නේ රුපියල් x කියලානේ අපි හිතුවේ. කොටසකට රුපියල් x ගානේ කොටස් 7200ට ලැබෙනවා කීයද? 7200යි x. එතකොට මේක වැඩි. මොකද? මෙන්න මේ 7200යි x මෙන්න මේ 20000ට වඩා වැඩි වෙනවා 8800කින්. අපි මෙහෙම ලියමු. 7200යි x ගෙන් අඩු කෙරුවම 20000 අපට පිළිතුරක් ලැබෙනවා කීයද? 8800ක් කියලා. හරි? 7200යි x ගෙන් 20000 අඩු කරපුවම අපිට මේ දෙක අතර වෙනස අපිට පැහැදිලිව කියනවා පළමු සමාගමේ ලාභාංශ ආදායමට වඩා දෙවන සමාගමේ ලාභාංශ ආදායම රුපියල් 8800කින් වැඩි. ඒ නිසා වෙනස 8800යි. දැන් මේ 20000 මෙහෙට යනවා ධන 20000ක් වෙනවා. එතකොට 7200යි x සමානයි 8800 ධන 20000. මේ අනුව බිඳුවයි 8යි බිඳුවයි 8යි 2යි. බිඳුවයි එවන් බිඳුවයි 8යි ආයෙත් 8යි මේ බිඳුවයි 8යි මේ 2යි. ඒ නිසා ඔන්න ඔහොම සමීකරණයක් තමයි අපට ලැබෙන්නේ. දැන් 7200 නැති කරන්න 7200ෙන් බෙදනවා. මේ පැත්තත් 7200ෙන් බෙදනවා. මේකට මේක කැපිලා x ලැබෙනවා. මේ බිඳුවයි කැපෙනවා. මේ බිඳුවයි කැපෙනවා. දැන් 280ට 72ෙන් බෙදන්න. 12 වරක් 2 24. 4ක් තිබුණා. 48 12 වරක් 4 48. 12 වරක් කීයද? 6 72. 12 වරක් 6යි 12 වරක් 70. 6 වරක් 4 24. එම නිසා ලාභාංශ අගය දෙවැනි සමාගමේ කොටසකට රුපියල් 7. දෙවන සමාගම අපෙන් අහන ප්‍රශ්නයක අපෙන් අහන්නේ දෙවන සමාගමේ කොටසක් සඳහා ගෙවන වාර්ෂික ලාභාංශය සොයන්න. ලාභාංශ අගය නැත්නම් වාර්ෂික ලාභාංශ අපි එහෙම ලියමු. එම නිසා වාර්ෂික ලාභාංශය රුපියල් 7. වාර්ෂික ලාභාංශ රුපියල් 7. කොහොමද අපි 10 වෙනි ගාන අවසන් කරන්නේ? ඔය විදියට. හරි. දැන් අපි යනවා මිශ්‍ර අභ්‍යාස වෙන්න. හරිද? මිශ්‍ර අභ්‍යාස වල අපිට ගණන් 4ක් තියෙනවා. මම ලොකු අමාරුවක් නෑ. අපි අර මෙතෙක් වෙලා කරපු ගණන් වලට වඩා එකwidehatකින් බලද්දි පහසුයි වගේ හිතෙන්න පුළුවන්. එහෙම ලොකු අපහසුතාවයක් නැති ගැටලු 4ක් තියෙනවා. හැබැයි මිශ්‍ර ගැටලු. සම්පූර්ණ ප්‍රතිශත පාඩම යටතේ ලැබෙන මිශ්‍ර වෙච්ච ගැටලු 4ක් තියෙනවා. අපි දැන් මිශ්‍ර අභ්‍යාස වෙතයි මේ යන්නට යන්නේ. දැන් උවමනාවෙන් උනන්දුවෙන් වැඩ කරන්න. සමහර විට තුන්වෙනි වාරයේ සමහර පාඩම් පවා මම මේ ක්‍රමයට අවසන් කරනවා. මම මේ පාඩම් අවසන් කරන විදිහදී ඉතාම සජීවී මට්ටමින් කරන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ මගේ පන්තියට සහභාගී වෙලා සජීවීව ඉන්න තත්ත්වයක් තමයි ඔයගොල්ලන්ට දැනෙන්නේ. එසේ නොවන කිසිම දෙයක් මම මේ මාර්ගස්ත ක්‍රම මගින් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම මුලින්ම කිව්වනේ තැපෑලෙන් පීනන්න උගන්න මිනිස්සෙක් නෙවෙයි මම. හරි? ඒ වගේම මතක තියාගන්න ඕන මේක කරන්නේ නොමිලේ මුළු රටේම අය
මුදල් අය කරලා ඔන්ලයින් ක්‍රම වලට එක අසාර්ථක ක්‍රමවිධි පාවිච්චි කරනකොට අපි මේ වැඩේ බොහොම සත්භාවයෙන් කරන ඒ නිසා මේකේ හැකියතාක් පිරිසකට ප්‍රයෝජන ගන්නට ඉඩ හැරීම ඒ කියන්නේ ඕගොල්ලන්ගේ සියලුම හිතවත් යාළු මිත්‍රයින් පාසලේ සියලුම අය දෙන්න පණිවිඩේ ඒ දෙනාටත් යන පුළුවන් තරම් අයට පණිවිඩ දෙන්න කියලා එසේ කිරීමෙන් මේ දුෂ්කර අවස්ථාවේ සෑම ළමයෙක්ම මේ පාඩම ඉගෙන ගන්නවා ඉගෙනගෙන තමන්ගේ විභාගයේ ලකුණු කීපයක් ගන්නවා අරගෙන තමන්ගේ ප්‍රතිඵල සාර්ථක කර ගන්නවා ඒක තමයි අපේ බලාපොරොත්තුව රටේ සිසුන්ගේ අධ්‍යාපන මට්ටම හැකි විදිහට ඉහළට ගෙන එක අපිට කරන්න පුළුවන් දායකත්වය මේ අවස්ථාවේ රටට ඒ නිසා ඒක ඔයාලත් කරන්නට ඕන එහෙම කෙරුවොත් තමයි ඔයාලගේ ප්‍රතිඵල වලට ඒක මහත්සේ බලපාන්නේ හරිනේ right දැන් බලන්න අපි මිශ්‍ර අභ්‍යාස පළවෙනි ගානට එනවා මිශ්‍ර අභ්‍යාස පළවෙනි ගාන පළවෙනි ගාන බලන්න. ඔන්න බලන්න පළවෙනි ගාන මෙහෙමයි තියෙන්නේ. අපි දැන් කතා කරන්නේ 22 වෙනි පිටුවේ තියෙන මිශ්‍ර අභ්‍යාස. 10 වෙනි පාඩමේ මිශ්‍ර අභ්‍යාස. කොටස් වෙළඳපොළ පාඩමේ මිශ්‍ර අභ්‍යාස. මල්කි තමා සතුව තිබූ රුපියල් 50000ක මුදලක් ස්ථාවර තැන්පතු සඳහා වර්ෂයකට 12% ගෙවන මූල්‍ය ආයතනය. මල්කි මොකද කරේ? ෆයිනෑන්ස් කම්පැනි එකක තමාගේ අතේ තිබිච්ච රුපියල් 50000ක මුදල 12%ක වාර්ෂික ලාභාංශයක් ගෙවන මූල්‍ය ආයතනයක ෆයිනෑන්ස් කම්පැනි එකක වර්ෂයක කාලයක් සඳහා තැන්පත් කළා. හරි. වර්ෂය අවසානයේ අවුරුද්ද අවසානයේ අපිට හොයාගත්තේ පොලිය කොච්චරද කියලා. තැන්පත් මුදල P අපි දන්නවා 50000යි. කාලය T අපි දන්නවා 1යි. පොලිය අනුපාතිකය වාර්ෂික නිසා කාලය අවුරුදු 1යි. පොලිය අනුපාතිකය R12යි. එතකොට වර්ෂයේ අවසානයේ මූල්‍ය ආයතනයෙන් එම මුදල නිදහස් කරගන්නවා. ආපසු ලබා ගන්නවා. අවුරුද්දට ලැබූ පොලියත් ලබා ගන්නවා. දැන් යාට ආපහු හම්බෙසි කතන්දර දෙකක් ලැබෙනවා. තමන් තැන්පත් කරපු 50000 රුපියල් සමග එයට පොලිය ලැබෙනවා. රයිට්? මුළු මුදලම වර්ෂයකට කොටසකට රුපියල් 4ක් ගෙවන. අන්න. වාර්ෂික ලාභාංශය රුපියල් 4ක් ගෙවන කොටස් තිබෙන වෙළඳපොලේ මිල මේ වෙලාවේ රුපියල් 28ක් වන සමාගමක ආයෝජනය කරනවා. පළවෙනි කොටස මූල්‍ය ආයතනයේ ස්ථාවර තැන්පතුව සඳහා ලැබූ පොලිය සොයන්න. ඔන්න පළවෙනි කොටස පුකුත් වගන්ති එපා. මෙන්න පොලිය P 50000යි. T කාලය 1යි. R 12යි. ඔන්න මූල්‍ය ආයතනයේ මල්කිට ලැබෙන පොලිය. පැහැදිලි? මූල්‍ය ආයතනයේ මල්කිට ලැබෙන පොලිය තමයි ඔය අපිට සොයා ගන්න පුළුවන් වෙන්නේ. බලන්න පුතේ කීයද කියලා මේ බිඳුව කැපෙනවා. මේක කැපිලා මේ බිඳු දෙක එනවා. 12 වරක් 5 60යි. මේ නිසා මූල්‍ය ආයතනයේ පොලිය අපි පිළිතුරක් වශයෙන් දෙමු ඒක. ඔන්න මූල්‍ය ආයතනයේ පොලිය තැන්පතු සඳහා ලැබූ පොලිය ලැබෙනවා රුපියල් 6000. දැන් මොකද කරන්න යන්නේ? මුළු මුදලම දැන් මෙහෙමද කියන්නේ වර්ෂය අවසානයේ මූල්‍ය ආයතනයෙන් එම මුදල ඒ කියන්නේ රුපියල් 50000 නිදාස් කරගත් ඇය අවුරුද්දට ලැබූ පොලියත් සමග 50000යි මේ පොලියයි ඔක්කොම 56000ක් තියෙනවා. ඒ මුළු මුදලම කොටස රුපියල් 4ක් ගෙවන වෙළඳපොළ මිල රුපියල් 28ක් වන කොටස් ගන්නට සමාගමක් කෙරෙහි සමාගමක් විශේෂයි ආයෝජනය කරනවා. කවුරු මගින්ද? කොටස් වෙළඳපොළමයි. 2 කොටස් මිලදී ගැනීමට ආයෝජනය කළ මුදල වෙන්නේ ආපසු ලැබිච්ච තැන්පත් මුදල වන 50000යි. ඒ සඳහා පොලිය වන රුපියල් 6000යි එකතුව රුපියල් 56000යි. ඔන්න දෙකේ උත්තරේ තමයි. මෙන්න දැන් තුනේ උත්තරේ. හරිද? තුන්වෙනි කොටස. ආයෝජනයේ ලැබූ වාර්ෂික ලාභාංශ ආදාය. දැන් හොයන්න ඕන වැදගත් කොටසක්. දැන් නිකම් බෑ. මොකද එකපාරට යන්න බෑ. මිලට ගත් කොටස් ගන්න ඕන. මෙන්න. මිලට ගත් කොටස් ගන්න. මොකක්ද අරන් යන්නේ මේ මුදල.
56,000 කොහොමද අරන් යනවායි කියන්නේ? නිදහස් කරගත්ත බැංකුවෙන් 50,000යි Taman දාපු තැන්පතු ඒක විඩ්‍රෝල් කරගන්නවා. ඒ සමග ලැබෙනවා ඒකට ලැබිච්ච පොලි. මේ දෙක අරන් ගිහලා වෙළඳ පොළමිල රුපියල් 28ක් වන කොටස්. 28 වරක් දෙකයි. බිඳුවයි කොටස් ගන්න 2000. එක් කොටසකට ගෙවනවා රුපියල් කීයක්ද? 4ක්. දැන් අපෙන් අහන්නේ ආයෝජනයෙන් ලැබූ වාර්ෂික ලාභාංශ ආදායමනේ. කොටසකට ගෙවන රුපියල් 4යි. මෙන්න එම නිසා වාර්ෂික ලාභාංශ ආදාය කොටසකට රුපියල් 4 බැගින් කොටස් 2000ට කොපමණ ආදායමක් ලැබෙනවද? බිඳුවයි අතරක් දෙක 8යි. මේ නිසා රුපියල් 8000ක ආදායමක් එයාට වාර්ෂිකව මේ වැඩේදී මොන වැඩේදීද මේ කොටස් සමාගම විශේෂ මුදල් ආයෝජනය කිරීමෙන් ලැබෙනවා. බලන්න. දෙවන වර්ෂය සඳහා වඩා වාසිදායක වන්නේ. මේ දෙවෙනි වර්ෂේ. පළවෙනි වර්ෂේ තමන්ගේ සල්ලි ටික තිබුණේ අර බැංකුවේනේ. හරි? ස්ථාවර තැන්පතුවේනේ. ඒක මුදාගත්තාන් පස්සේ තමයි මේ 6000 පොලි වශයෙන් ලැබුණේ. දෙවන වර්ෂය තමයි මේ ආයෝජනය කළේ. දැන් හොඳට අහගන්න. දෙවන වර්ෂය සඳහා වඩා වාසිදායක වන්නේ පොලියත් සමග මුළු මුදලම නැවත මූල්‍ය ආයතනයේ මේ කියන්නේ දෙවෙනි අවුරුද්දේ යාට තිබුණා මේ 56,000ම මූල්‍ය ආයතන තැන්පත් කරලා 112 පොලිය නැවත ලබා ගන්න. එහෙම නොකර යා මේ 56,000 අරගෙන කොටස් වෙළඳ පොලට ගිහිල්ලා කොටස් විශේෂ ආයෝජනය කරලා එකක් රුපියල් 28 ගානේ කොටස් 2000ක් ගත්තා. දැන් අපෙන් අහනවා දෙවන වර්ෂය සඳහා වඩා වාසිදායක වන්නේ පොලියත් සමග මුළු මුදලම 56,000ම. එහෙම කිරීමද? එහෙම නැත්නම් මූල්‍ය ආයතනයේ තැන්පත් කරලා නැවත පොලියක් ලැබීමද? බලන්න. මුළු මුදලම නැවත මූල්‍ය ආයතනයේ තැන්පත් කිරීමද සමාගම් ආයෝජනය කිරීමදයි හේතු සහිතව දක්වයි. නිකන් හදන්න බෑ. සමාගම් ආයෝජනයේ 8000ක ලාභාංශයක් ලැබිලා තියෙනවා. දැන් බලමු බැංකුවේ තැන්පත් කළේ නැත්නම් මූල්‍ය ආයතනයේ තැන්පත් කළේ නම් 4 මෙන්න තැන්පත් මුදල කොච්චරද? රුපියල් 56,000. අපිට බොහොම පැහැදිලිව කියනවා දෙවන වර්ෂය සඳහා වඩා වාසිදායක වන්නේ පොලියත් සමග මුළු මුදල. මේ තියෙන මුළු මුදල. මේ මුළු මුදල, මේ පොලිය, මේ මුළු මුදල. මුළු මුදලමයි තැන්පත් කරන්නේ. එහෙනම් මෙන්න දෙවෙනි වර්ෂයේ ලැබිය හැකි පොලිය කොහොමද? තැන්පත් මුදල 56,000යි. කාලය අවුරුදු 1යි. පොලිය අනුපාතිකය පුතේ 12යි. එතකොට බිඳුවට බිඳුව කැපුණා, බිඳුවට බිඳුව කැපුණා, 12 වරක් බිඳුවයි. 12 වරක් 6 72යි 7ක් ඉතුරුයි. 12 වරක් 5 60යි 7යි 67. එයාට ලැබෙනවා පොලිය රුපියල් 6,720ක්. නමුත් එයා සමාගම් විශේෂ ආයෝජනය කිරීම නිසා 8,000ක වාසියක් ලැබෙනවා. ඒ නිසා මේ බලන්න සමාගමේ ආයෝජනය කිරීම වාසිදායකයි. හැබැයි එහෙම බෑ ගණිතේනේ. කිරීමේදී සමාගමේ ආයෝජනය කිරීමේදී වාසිය. උතේ ගණිතය නිසා වාසියක් වශයෙන් සංඛ්‍යාත්මකව පෙන්වන්න. එයා සමාගමේ ආයෝජනය කරද්දී යාට 8,000ක් ලැබුණා. දැන් ලැබෙන්නේ රුපියල් 6,720යි. ඒ නිසා වාසිය බිඳුවයි. මෙතනින් බෑ අඩු ගන්න. මෙතෙන්ට ගියා එකක් ගත්තා 10යි. ඒක 9 වෙලා මෙතෙන්ට දෙනවා එකක් 10යි. 10න් දෙකක් ගියාම 8යි. මෙතන 9න් 7ක් ගියාම 2යි. මෙතන එකක් ගත්ත නිසා 7යි. 7න් 6ක් ගියාම 1යි. රුපියල් 1,280ක වාසියක් සිදු වෙනවා. 56,000 එම මූල්‍ය ආයතනයේ තවදුරටත් තව අවුරුද්දක් තැන්පත් කිරීම නොකර ඒ 56,000 රැගෙනදී සමාගම් විශේෂ ආයෝජනය කිරීමෙන් එයාට එම දෙවැනි වර්ෂයේදී රුපියල් 1,280ක වාසියක් සිදු වෙනවා. right. එහෙනම් ඔන්න ඒක හරි. දැන් අපි එනවා කොටස් වල
මිශ්‍රාභ්‍යාසයේ දෙවෙනි ගැටලුව වෙයි. හරිනේ කොටස් වල මිශ්‍රාභ්‍යාසයේ දෙවෙනි ගැටලුව වෙතා තියෙනවා. දෙවෙනි ගාන බලමු අපි. වාර්ෂික ලාභාංශ කොටසකට රුපියල් 2 බැගින් ගෙවන සමාගමක කොටස් 1500ක් හිමි ආයෝජකේ. ඒ ටික කියද්දී අපිට 1500 කොටස් හැම කොටසක්ම රුපියල් 2කින් ගුණ කළ විට අපට ලැබිය යුතු ආදායම එම කොටස් වර්ෂයක ආදායම ලැබීමෙන් පස්සේ කොටසක වෙළඳපොළ රුපියල් 32ක් වූ අවස්ථාවක විකුණනවා. කොච්චරද? 1500 විකුණුවේ. කොටස් විකිණීමෙන් ලද මුදල වාර්ෂික ලාභ කොටස් විකිණීමෙන් ලද මුදල විතරයි. අතනින් ලාභ ගත්තා නම් ඒක නෙවෙයි. කොටස් විකිණීමෙන් ලද මුදල වාර්ෂික ලාභාංශ කොටස රුපියල් 2 බැගින්ම ගෙවන. ඉස්සෙල්ලා ඒක 2 තමයි ගෙව්වේ. වෙළඳපොළ රුපියල් 40ක් වූ සමාගමක හරි විත්‍ය 32 ගානේ 40ක් වූ සමාගමක කොටස් මිලදී ගැනීමට ආයෝජනය කරනවා. පළමු සමාගමේ හා දෙවන සමාගමේ ආදායම් සොයලා ඒ දෙක අතර අනුපාතය 5:4 බව පෙන්වන්නේ. right. එහෙනම් ඔන්න දැන් අපි පළමු සමාගමට එනවා. හරිද? දෙවෙනි ගානේදී පළමු සමාගම. එක සමාගම. ඔන්න ලාභාංශ ආදායම. කොච්චරද? කොටස් තියෙනවා 1500ක් විකුණනවා ලාභාංශ ලැබෙනවා රුපියල් 2 බැගින්. ඒ නිසා ලාභාංශ ආදායම 1500 වැඩි කිරීම 2යි රුපියල් 0.0 දෙවරක් 5 10යි දෙවරක් 1 2යි 1යි 3යි. ඔන්න ලාභාංශ ආදායම පළමු සමාගම මේක වැදගත් දෙයක්. අපි අනුපාතයට එන්නේ මේක තමයි. පළමු සමාගම සහ දෙවන සමාගම අතර ලාභාංශ ආදායම් වල අනුපාතයයි අපි මේ සොයන්නේ. ඔන්න ඒකාගයක් අපිට තියෙනවා. මෙන්න කොටස් විකුණන. හරි කොටස් විකුණා ලද මුදල කොටස් කීයද විකුණන්නේ? මේ 1500. එක් කොටසක වෙළඳපොළ මිල කීය ගානේද? එම ලැබීමෙන් පසු කොටසක වෙළඳපොළ මිල රුපියල් 32ක්. බිංදු දෙකක් අගට දාලා 15 වරක් 2 60යි 6ක් ඉතුරුයි 15 වරක් 3 45යි 6යි 51යි. ඔන්න කොටස් විකුණාලද මුදල රුපියල් 51000. දැන් යනවා අපි දෙවන සමාගමට. 51000 තමයි ආයෝජනය කරන්නේ. ආයෝජනයේ ඒ දෙවනි සමාගම වෙත යද්දි සාක්කුවේ දාගෙන යන්නේ 51000. මේ 3000 සාක්කුවේ දාගෙන යන්නේ ඒක පැත්තක තියෙනවා. පොඩ බලමු අපි නැවත ගාන දෙස. අපිට මේ 3000 තරයි යන්නේ කිව්වද කියලා බලමු බලන්න. ඔන්න බලන්න. වාර්ෂික ලාභාංශය කොටසකට රුපියල් 2 බැගින් ගෙවන සමාගම කොටස් 1500ක් හිමි ආයෝජකේ එම කොටස් වර්ෂයක ආදායම ලැබීමෙන් පසු කොටසක් වෙළඳපොළ මිල රුපියල් 32 වූ අවස්ථාවේ විකුණුවේ. කොටස් විකිණීමෙන් ලද මුදල විතරයි අරන් යන්නේ කොහෙටද? වාර්ෂික ලාභාංශ කොටසකට රුපියල් 2 බැගින් ගෙවන වෙළඳපොළ මිල රුපියල් 40ක් වූ සමාගම කොටස් මිලදී ගැනීමට ආයෝජනය කරනවා. ඔන්න එහෙනම් ආයෝජනය කළ මුදල මේකේ විකුණපු මුදල කොච්චර? රුපියල් 51000. එම නිසා මෙන්න මිලට ගත් කොටස් ගණන කොහොමද ගන්න? 51000 බෙදනවා අපි කීයෙන්ද? ඔව් මේ 51000 අරන් ගිහලා එක කොටසක් අරගෙන තියෙන්නේ වෙළඳපොළ මිල රුපියල් 40ක්. එහෙනම් මේක අපි 40ෙන් බෙද. බිංදුවයි බිංදුවයි කැපිලා 4 වරක් 1 4යි එකක් ඉතුරු 11ට 4 වරක් 2 8යි 9යි 10යි 11යි 30ට 4 වරක් 8 28යි 29යි 30යි 20ට 4 වරක් 5යි. මෙන්න මිලට ගත්ත කොටස් ගණන 1275යි. එම නිසා ලාභාංශ ආදායම තව වචනයක් කිව්වේ වාර්ෂික ලාභාංශ. ලාභාංශ ආදායම කොහොමද?
සෑම කොටසකටම මේ දෙවෙනි සමාගමේ කොටසකට රුපියල් 2 බැගින් ගෙවනවා. එහෙනම් කොටස් 1275ක් තිබෙනවා 2 බැගින් ගෙවන. දෙවරක් 5 10යි, දෙවරක් 7 14යි, එකයි 15න් 5 දැම්ම එකක් ඉතුරුයි. දෙවරක් 5 10න් වෙනවා එකක් ඉතුරුයි, දෙවරක් 14 එකයි 15න් 5 දැම්ම එකක් ඉතුරුයි, දෙවරක් 2 4යි අර එකයි 5යි, දෙවරක් 1 2යි. ඔන්න වාර්ෂික ආදායම රුපියල් 2550. එහෙනම් අපිට කියන්නේ දැන් පළමු සමාගමේ හා දෙවන සමාගම අතර ආදායම් අනුපාතය 5ට 7. එහෙනම් මෙන්න ආදායම් අනුපාතය. උතේ අනුපාතය ලියන්නේ පළමු සමාගමේ 3000යි ආදායම් ඒකට 32ක්, දෙවන සමාගමේ 2550. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා දැන් 5න් බෙදෙනවා. 5 වරක් 6 30යි, 5 වරක් බිඳුවයි. 5 වරක් 5 25යි, 5 වරක් 1යි. and දැන් 5ට 4 බව පෙන්වනවා. 5ට 4. පොඩි කචල්ලයක් ඔයාලට තියෙනවා බලන්න. අපි 51000 තමයි අරගෙන ගියේ නේද? 40 ගානේ එක කොටසක් ගන්න. නැවත බලමු බලන්න. දැන් මේක කැපෙනවා 3ෙන්. මේ බලන්න. 3 වරක් නම් 20යි. 3 වරක් 1 3යි, ඉතුරු 2යි, 21කට 3 වරක් 7යි. මේක 4ෙන් බෙදුවයි 5ක් වෙනවා. මේක 4ෙන් බෙදුනම 4ක් වෙන මේක 16 වෙන්න ඕන. නමුත් 16 වෙන්නේ 17ක් එන්නේ. බලමු. දෙවරක් 5 10යි, දෙවරක් 7 14යි, එකයි 15න් 5 දැම්ම එකක් ඉතුරුයි, දෙවරක් 2 4යි, එකයි 5යි, දෙවරක් 1 2යි. 1275 ගානේ 2550යි. හරි නේද? මෙතන 4 වරක් 1 4යි, එකක් ඉතුරු 11ට 4 වරක් 2 8යි, ඉතුරු 3යි, 30ට 4 වරක් 7 28යි, දෙකක් ඉතුරු 20ට 4 වරක් 5යි. ඔක්කොම හරි අපි හදලා තියෙනවා. ඒකට ඕක තමයි අපේ අනුපාතය. දැන් මේ බාන මේ ගානේ වාර්ෂික ලාභාංශය කොටසකට රුපියල් 2 බැගින් ගෙවන වෙළඳපොළ මිල රුපියල් 40ක් වූ සමාගමක අවස්ථාව. බලන්න මේ කොටස් විකිණීමෙන් ලද මුදල විතරයි ආයෝජනය කරන්නේ. කොටස් විකුණුවේ කොහමද? කොටස් 1500 එක් කොටසක් රුපියල් වෙළඳපොළ මිල රුපියල් 32ක්. එනිසා අපි නිවැරදිව ගණන් කරලා තියෙනවා. 32ක් වූ අවස්ථාව. දැන් මේක මෙහෙම වුණොත් නම් ඒද දන්නේ නැහැ බලන්න. මේ බලන්න. දැන් මේ 51000ට මේ 3000 එකතු කරනවා. 51000ට 3000. මේ දෙකම අරන් ගියා නම් 0.0.0 54000යි. එතකොට ආයෝජනය කළ මුදල 54000යි. ඒක බෙදනවා 40. බිඳුව කැපිලා 4 වරක් 1යි, 14ට 4 වරක් 3 12යි, දෙකක් ඉතුරු 20ට 4 වරක් 5යි, 1250 කොටස් ලැබෙනවා. 1250ට එකට රුපියල් 2 ගානේ දෙවරක් 0යි, දෙවරක් 5 10යි, දෙවරක් 3 6යි, 1යි 7යි, දෙවරක් 1 2යි 2700යි. එතකොට අපේ අනුපාතය ලැබෙන්නේ මෙහෙම. 3000ට 2700. මේකට මේක කැපෙනවා, මේකට මේක කැපෙනවා. 30ට 27යි. එතකොට 3 වරක් 10යි, 3 වරක් 9යි. ඒත් එන්නේ 10ට 9යි. 14ක් එන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් ඒ ගැටලුවේ තිබෙනවා. ඒ නිසා අපිට තේන පරිදි නම් මේ ගාන මෙහෙම දන්න එපා. කොටස් විකුණාලාද මුදල් නරයි යන්නේ අපි නිවැරදිව අරන් ගිහින් තියෙනවා. 22 ගානේ කොටස් විකුණුවක හරිනේ බලන්න. 15 වරක් 2 30යි, 3ක් ඉතුරුයි. 15 වරක් 3 45යි. 45යි 46යි අන්න එතන වැරදියි. මේ බලන්න මේ ගුණිතය මේ 0.0.0 බලන්න. මේ බිඳු දෙකට මේ බිඳු දෙක. ඊට පස්සේ 15 වරක් 2 30න් බිඳුව 3ක් ඉතුරුයි. 15 වරක් 3 45යි 46යි 48යි මෙතෙන් තියෙනවා. දැන් මෙහෙම සජීවීව කරද්දී අපිට අන්න එහෙම දේවල් අපි පන්ති කාමරෙත් කොහොම වර්ධන අවස්ථාවල අපි හදනවා. දැන් උත්තරේ දීපු නිසා ඉතා හොඳයි. නැත්නම් අපි ගන්න අනුපාත එහෙමයි. දැන් බොහෝ විට ඔයා ගණන් වල උත්තරේ දෙනවා. හරිද?
එහෙනම් අපිට ආයෝජනය කළ මුදල 51000 නෙමෙයි 48000යි. එතකොට මෙතන 48000යි. දැන් මේක කැපෙනවා මේ බිඳුව කැපිලා ගියාම මේ බලන්න 4 වරක් 1යි 4 වරක් 2යි කොටස් 1200. එතකොට කොටස් 1200කට තමයි මෙතන ගාන හදන්නේ. 1200 දෙකෙන් වැඩි කරපුවම 2400. මෙතෙන්ට එන්නේ කියලා 2400. දැන් නම් ඔන්න උත්තරේ හරියටම යක්කෙන් තමයි වැරද්ද උනේ. හරිනේ? මේ වැරද්ද මතක තියාගන්න. මගේ අතුරුත් වැරද්දක් හරි. ඔන්න බලන්න මේ බිඳුව මේක කැපෙනවා මේකට මේක කැපෙනවා. ඊට පස්සේ මේක අපි 6 වරක් 5 30යි 6 වරක් 4 24යි. ඔන්න නියමයට උත්තරේ. දැන් දරුවෝ මේක නිවැරදිව කරගන්න. හිතා පැහැදිලි මේගොල්ලන්. අපි අතින් පොඩි වැරද්දක් වුණා අපි වැරද්දක් නිවැරදි කරලා උත්තරට ඇවිත් තියෙනවා. right. එහෙමනම් ඔන්න දෙවෙනි ගානත් අවසానයි. දැන් අපි යමු තුන්වෙනි ගැටලුව. හරි? ඔන්න අපි තුන්වෙනි ගානෙට යනවා. එයාගේ ගානක් වැරදුනාම ಗುಣ කරපු තැන් තමයි ඉස්සලම චෙක් කරගන්න. මොකද ಗುಣ කරපු තැන් වල පොඩි අඩුපාඩුවක් වැරද්දක් තියෙන්න පුළුවන්. හරි? right. ඔන්න තුන්වෙනි ගාන. උදේශ් 12ක සුළු පොලියට රුපියල් 40000ක් මූල්‍ය ආයතනයකින් ෆිනෑන්ස් කම්පැනි එකකින් ණයට ගත්තා. ඔවෙම මුදල සම්පූර්ණයෙන්ම ගත්ත ණය මුදල සම්පූර්ණයෙන්ම වාර්ෂිකව කොටසකට ලාභාංශ රුපියල් 450ක් ගෙවන අන්න. එක කොටසක් වෙනුවෙන් රුපියල් 450ක් ගෙවන. සමාගමක කොටසක වෙළඳපොළ මිල රුපියල් 20ක් වූ කොටස් මිලදී ගැනීමට ආයෝජනය කරනවා. මොකද්ද මේ ආයෝජනය කරන්නේ? ෆයිනෑන්ස් කම්පැනි එකෙන් උදේශ් ගත්ත රුපියල් 40012ක වාර්ෂික පොලිය විදියට. වසර 3ක් ඔහු ගත කරනවා සමාගමේ. වසර 3කට පසු ඔහු සතු කොටස් සියල්ල එවකට පැවති වෙළඳපොළ මිල වූ රුපියල් 28. ගත්තේ රුපියල් 20ට දැන් විකුණන රුපියල් 28ට 8ක් අධි මිලයි. ප්‍රාග්ධන ලාභයක් තියෙනවා හැම කොටසකින්ම රුපියල් 8යි. විකුණා දමා මූල්‍ය ආයතනයෙන් ලබාගත් ණය මුදල කීයද 40000යි. ඒ අවුරුදු 3 පොලිය. වැල් පොලිය නෙවෙයි සුළු පොලිය. අවුරුදු 3 පොලිය ගෙවා නිම කළේ. මෙම ගනුදෙනුව නිසා උදේශ රුපියල් 28600ක ලාභයක්. ඒ කියන්නේ සමාගම් විශේෂ ආයෝජනය කරලා වැඩි ආදායමක් ලබලා තියෙනවා. අර ණය ගෙවුවයින් පස්සේ අතේ ඉතුරුයි කීයද? රුපියල් 28600. මේකෙත් පිළිතුර දෙනවා. එක්සෑම් එකේ මේ විදිහේ ගානක මේ පාඩමෙන් එන ගණන් වල හුඟක් වෙලාවට පිළිතුර දෙනවා. මොකද අර වගේ අඩුපාඩු වෙන්න පුළුවන්. ඒ අර අපි අතේ සිදුවෙච්ච ගුණ කිරීම ඒක නැවත සලකා බලන්න. දැන් මේකෙත් පිළිතුර දෙනවා. 28600ක ලාභයක් ලැබුණා. කොහොමද දන්නේ ගාන? අවුරුදු 3කදී ණයෙන් නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල සොයාගන්න. ඊට පස්සේ 40000 සමාගම විශේෂ ආයෝජනය කරලා අවුරුදු 3කදී ලැබපු ලාභාංශ ආදායම හොයාගෙන හරි කොටස් විකුණාලද මුදලත් හොයලා අවුරුදු 3න් පස්සේ සමාගමෙන් ඉවත් වෙද්දී ඔහු අතට ලැබිච්ච මුදල් දෙකම අරගන්න. මොනවද? වෙළඳපොළ මිල එකක් රුපියල් 28 ගානේ කොටස් විකුණා ලැබිච්ච ප්‍රාග්ධන ආදායමයි අර අවුරුදු 3ේදී ලැබිච්ච ලාභාංශය. ඒ දෙකේ මුළු එකතුව තමයි ඔහුගේ උදේශීය ආදායම. උඩ ගෙවන්න තියෙන්නේ අර ෆයිනෑන්ස් කම්පැනි එකේ ණය. ආපොලි. ඉතින් අර ආදායමෙන් ණය ආපොලිය ඉවත් කරපුවාම බලමු අපි 28600ක් එනවාද? එහෙනම් මෙන්න මූල්‍ය ආයතනය. තුන්වෙනි ගාන මූල්‍ය ආයතනය. මෙන්න පොලිය. මූල්‍ය ආයතනයට වසර 3 පොලිය අපි ණයක් ගන්නවා රුපියල් 40000ක්. ඔන්න ණය 40000ක්. කාලය අවුරුදු 3යි. පොලිය අනුපාතිකය 12. එහෙමනම් බිඳුවයි. එතකොට 3 වරක් බිඳුවයි 3 වරක් බිඳුවයි 3 වරක් 4 12යි වැඩි කිරීම 12යි. බිඳුවයි 12 වරක් 12 144. ඔන්න පොලිය 14400යි. එම නිසා මුළු මුදල 40000ට එකතු කරනවා 14400. බිඳුවයි 4යි 4යි 5.
රුපියල් 54400ක් තමයි ණයෙන් නිදහස් වෙන්න ගෙවන්න තියෙන්නේ. ඔන්න. දැන් සමාගම ආයෝජනය කළ මුදල. පුතේ රුපියල් 40000යි ආයෝජනය කරන්නේ. මොකද ෆයිනෑන්ස් කම්පැනි එකෙන් ලබාගත් ණය තමයි මෙයා අරන් යන්නේ මේ එදාම කොටස් වලට කරන්නේ. ඔන්න මිලටගත් කොටස් ගන්න. එම නිසා මිලටගත් කොටස් ගන්න. ඒ 40000 වැය කරලා එක කොටසක් කොටසක වෙළඳපොළ මිල රුපියල් 20ක් වූ කොටස් ගන්න. බිඳුවයි බිඳුවයි කැපෙනවා. දෙවරක් 2යි බිඳුවයි බිඳුවයි බිඳුවයි. කොටස් ගණන කොටස් 2000. සාමාන්‍යයෙන් මෙහෙම ලියන්නේ නැහැ පහළට ලියන්නේ. මම මෙතන ඊට පස්සේ සයිලෙව්. දැන් මේ කොටස් 2000ට අවුරුද්දකට ලැබෙනවා සෑම කොටසකටම රුපියල් 4.50. එහෙනම් මෙන්න බලන්න අවුරුදු 3 සඳහා අවුරුදු 3ේදී ලාභාංශ ආදාය කොහොමද කොටස් 2000යි 4.50යි අවුරුද්දට අවුරුදු 3. මේ බලන්න 1යි 2යි 3යි 4යි ඔන්න බිංදු 4යි දෙවරක් 5 10යි එකක් ඉතුරුයි දෙවරක් 4 8යි 1යි 9යි. වැඩි කිරීම 3යි මම මේ සතස්ථාන දෙක අයින් කළේ නෑ. බිංදුවයි 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 1යි 2යි 3යි 4යි 5යි 1යි 2යි 3යි 4යි 5යි 3 වරක් 9 27යි. දැන් අපි සතස්ථාන දෙක අයින් කරපුවම මෙන්න ලැබෙනවා අපිට ලාභාංශ ආදායක රුපියල් 27000. මෙන්න කොටස් විකුණා ලද මුදල. කොහොමද කරන්නේ? කොටස් 2000 විකුණනවා. කොටස් 2000 විකුණනවා. එක කොටසක් කීය ගානේද විකුණන්නේ? රුපියල් 28 බැග්. එක කොටසක් රුපියල් 28 බැග්. බිංදු 3යි දෙවරක් 8 16යි දෙවරක් 2 4යි 1යි 5යි රුපියල් 56000. එම නිසා උදේශ සතු මුළු මුදල කොහොමද? උදේශකාව කොටස් විකුණලාපු ප්‍රාග්ධන මුදලක් තියෙනවා 56000ක. කොටස් වලින් ලද ලාභාංශය තියෙනවා 27000. මේ නිසා 1යි 2යි 3යි බිංදු 6යි 7යි 13යි 5යි 2යි 7යි 1යි 8යි. ඒ නිසා රුපියල් 83000ක් එයා ගාව තියෙනවා. එයාට ගෙවන්න තියෙන්නේ කීයයිද? 54400. ඒ නිසා උදේශට ලැබෙන ලාභය. දැන් මේ 57 උදේශට ලැබෙන ලාභයයි. දැන් මේ 54400 ගෙවන්නේ මොකෙන්ද? අර 83000 නේ අතේ තියෙන මෙන්න. එහෙනම් අපි දැන් සොයනවා උදේශ ලද ලාභය. කොහොමද කරන්නේ? අපි 83000න් 54400 අඩු කරනවා. බිංදුවයි බිංදුවයි 10න් 4ක් ගියාම 6යි. මෙතන තියෙන්නේ 2 2න් 4ක් බෑ එකක් ගත්තා 12න් 4ක් ගියාම 8යි. මෙතන තියෙන්නේ 6 7 7න් 5ක් ගියාම 2. රුපියල් 28600ක ලාභයක් උදේශට ලැබෙන බව තමයි පෙන්වන්න තිබුණේ. රුපියල් 28600ක දැන් අපි ඒක පෙන්වනවා. ඔන්න කොහොමයි ඒ ගාන අපි අවසන් කරන්නේ. අපි එනවා මේ පාඩමේ අවසාන ගාන. අපි පන්තිය පටන් ගත් පසු අපේ ප්‍රතිශත යටතේ අපි මේ සම්බන්ධ සියලු විභාග ප්‍රශ්න පත්‍රත් ඉදිරියේ ලැබිය හැකියි සැක කරන්න පුළුවන් ගණනුත් සහිත සුපුරුදු පරිදි අපේ පන්තියේ කරන විශාල ටියුට් එකක් කරනවා. එතකොට මුළු ප්‍රතිශත පාඩම් දෙකම කියන්නේ 9 වෙනි පාඩමයි 10 වෙනි පාඩමයි දෙකම වෙනුවේ හොඳ
මට්ටමක හැකියාවක් ලැබෙනවා. හරි. ඔන්න බලා ගන්න අපේ අවසාන ගාන 4 වෙනි ගාන. එක්තරා සමාගම කොටසක වෙළඳපොළ මිල රුපියල් 48යි. මේ සමාගමේ කොටස් වෙළඳපොළේ මිලදී ගන්නට තියෙන්නේ රුපියල් 48 බැගින්. එහෙම තියෙන අවස්ථාවක උපුල් එම සමාගමේ මුදල් ආයෝජනය කරනවා. කොච්චරක්ද කියන්න දාන්න. X වෙන්න පුළුවන්. කීයක් හරි ආයෝජනය කරනවා. වර්ෂ කීපයක් ආදායම් ලබන. ආයෝජනය කරලා ගත්ත කොටස් ගන්න අනුවනේ සහ කොටසකට ගෙවන ලාභාංශ අනුවනේ ඔහු ඒ වර්ෂ ගානත් අනුවනේ ඔහුගේ ලාභය තීරණය වෙන්නේ. දැන් මේක එකක්වත් දන්නේ නැහැනේ වර්ෂ ගාන දන්නෙත් නැහැ. කොටසකට කීයක් ලාභ ගෙවනවද දන්නෙත් නැහැ. ආයෝජනය කරපු මුදල් දන්නේ නැති නිසා කොටස් ගාන හොයන්නත් බෑ. අපි දන්නේ එක කොටසක මිල විතරයි. ඔහු තමා සතු කොටස් 30% ප්‍රාග්ධන ලාභයක් ලැබෙන පරිදි. ඒ කියන්නේ හැම කොටසක්ම 30% වැඩි. ලැබෙනසේ කොටසක වෙළඳපොළ මිල ඉහළ නැගී අවස්ථාවකදී විකුණන. අපේ මොකුත් අහන්නේ නැහැ. ඔහුට ලැබිච්ච ලාභය අහන්නෙත් නැහැ. ඔහු මිලට ගත් කොටස් ගාන අහන්නෙත් නැහැ. ඔහුගේ මුළු ප්‍රාග්ධන ලාභය අපෙන් ගන්න බෑ. ඔහුගේ අපේක්ෂාව සාර්ථක වීමට අර වෙළඳපොළ මිල 48 ගත්ත කොටසක් කීය ගානේ දැන් විකිණිය යුතුද? ඉතින් එතන ඒක අපි සොයන කරන එකම දේ තමයි මොකද්ද? අර 48 ඉඳලා අපි 100ට කීයද? 130ක් ඉහළාගයක් සොයන. ප්‍රාග්ධන ලාභය 130යි. ඉතින් අපි ගාන හදනවා මෙන්න 4 වෙනි ගාන. මේ බලන්න. ප්‍රාග්ධන ලාභ ප්‍රතිශතය 130යි. ඒ කියන්නේ ගත් මිල කොටසක 100යි නම් ලාභ වෙන්න ඕන 30ක් විකුණු මිල වෙන්නේ 130ක්. හැබැයි අපි අරගත්තේ නම් කොටසක වෙළඳපොළ 48 මිලකට තියෙන කොටයි. ඔව් 48යි. එසේනම් අපි මෙහෙම වෙන්නේ කොටසක වෙළඳපොළ මිල කීය ගානේ තියෙන අවස්ථාවේ විකිණියේ උද මේ තියෙන්නේ කොටසක වෙළඳපොළ X බෙදීම 130 සම්පූර්ණ ප්‍රතිශත ගාන උඩ අතරයි බෙදන්නේ 48 බෙදීම 100. ඒක මෙහෙට යනවා x සමානයි 48 බෙදීම 100 වැඩි කිරීම 130. බිඳුවට බිඳුව කැපෙන දෙකෙන් නම් කැපියයි. අපි ඔහොම තියනකොට මේ බිඳුව තියෙන ග්‍රේසියක්. අපි දැන් බලමු මේක සුළු කරපුවා මොකක්ද අපිට ලැබෙන්නේ කියලා. ඔව් 48 වැඩි කිරීම 13 3 වරක් 8 24යි 3 වරක් 4 12යි 13යි 14යි එකෙන් වැඩි කරන බිඳුවක් දාලා 1 වරක් 8 8යි 1 වරක් 4 4යි මේ පෙළේ 4යි 4යි 8යි 12න් දෙක දැම්ම එකක් ඉතුරුයි 4 1යි 5යි 1යි 6යි. එතකොට 624යි. හරි? ඒ නිසා මෙතෙන් දෙනවා අපිට කියන්න 624 බෙදීම 10යි. ඒ 10න් බෙදනවායි කියන්නේ එක දශම ස්ථානේ 62යි 7 40යි. ඔන්න කොටසක වෙළඳපොළ මිල. කොටසක වෙළඳපොළ මිල. එතන කොටසක් විකුණු මිල වෙන්නේ. රුපියල් 62යි 7 40කට තමයි මේ උපුල් මෙසේ ලාභ ලබන්නට ඔහුගේ අපේක්ෂාව සාර්ථක වීමට කොටසක් විකිණිය යුත්තේ. වඩා හොඳයි නේද? කොටසක් විකුණු මිල කියලා අපිට තේරෙනවා. කොටසක් විකුණු මිල. කොටසක් විකුණු මිල. ඔන්නෝම අපි මේ කොටස් වෙළඳපොළ කියන මාතෘකාව පාඩම අපි ඔය විදිහට අවසන් කරනවා. එතකොට 11 වසරේ ඊළඟ පාඩම වශයෙන් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ දෙවෙනි වාරයේ තිබෙන 15 වෙනි පාඩම තමයි දත්ත නිරූපණය හා අර්ථකථනය. ඒ පාඩමට එන්නට පෙර අනිතරම වඩා හොඳයි කියලා 10 ශ්‍රේණියේ අවසාන වාරයේ තිබෙනවා දත්ත නිරූපණය පාඩම.
ඒකෙදී අපි මධ්‍යනය සොයනවා. සාමූහික සංඛ්‍යාත ව්‍යාප්ති හදනවා. මධ්‍යනය සොයනවා. මධ්‍යනය සෙවීමේ fx ක්‍රමයක් උපකල්පිත මධ්‍යන ක්‍රමයක් කරනවා. ඒ ටික කරගෙනම මේ පාඩම කරොත් හොඳයි. ඒ නිසා 11 වසර වෙනුවෙන් 10 වසර වෙනුවෙන් මේ ශ්‍රේණි දෙකම වෙනුවෙන් මම ඊළඟට කරනවා 10 ශ්‍රේණියේ ගණිතය 3 වෙනි වාරයේ තිබෙන එම මධ්‍යන පාඩම ඊළඟට ඉන් පසුව තමයි ඕගොල්ලන්ගේ මේ දත්ත නිරූපණ පාඩම 15 වෙනි පාඩම වන දත්ත නිරූපණය හා අර්ථකථනය කියන පාඩම කරන්න බලාපොරොත්තු වෙන්නේ.